උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දෙනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරපු සුවාසෝ දහසක් ධර්මස්කන්ධය ඇතුළෙම නිර්වාණය ගැබ් වෙලා තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන යම් කිසි ශ්‍රාවකයෙකුට එක ධර්ම පදයක් හරියට අවබෝධ වුණොත් පිටුතුනි මේ ජීවිතේම මගඵල ලබන්නට තරම් ඒ ධර්ම කාරණාව ඒකිනට උපකාරයක් වෙනවා. ඊතරම් මේ ධර්මයේ පිටුතුනි වටිනවා. නමුත් කවරදාකවත් මේ ලෝකයේ කෙනෙකුගේ සංසාරයේ වෙනස් කරන්නට බෑ. දානයක් දීලා, ආහාර පාන දීලා, වස්ත්‍රාභරණ දීලා කිසි කලෙක මිත්‍යා දෘෂ්ටි ගත්තෙකු සම්මාදිට්ඨියෙහි පිහිටවන්නට බෑ. මේ කාරණාව පින්වතුනි වටහා ගැනීම ඊටාම සංකීර්ණ කාරණාවක්. ඒ තරම් අමාරුයි මේ කාරණාව වටහා ගන්න. නමුත් එවන් උතුම් සද්ධර්ම දේශනාවකට දායකත්වයේ දැරීම කියලා කියන්නේ පින්වතුනි ඊටාම වටින පූජාවක් හැටියට හඳුන්වන්නට පුළුවන්. අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා බොහොම විශේෂ වැදගත් මාතෘකාවක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පාන්නට පුළුවන් සුවිශේෂී මහා ප්‍රාතිහාරයක් වන මේ යමක මහා ප්‍රාතිහාරය පිළිබඳවයි අද අපි මේ දේශනාවේ මාතෘකාව කරගෙන තියෙන්නේ. අපි මේ වෙනකොට දේශනාවල් දෙකක් එහි පවත්වලා අවසන් කළා. යමක මහා ප්‍රාතිහාරය ගැන කියවෙන තුන්වෙනි දේශනාව අද දවසේ අපි පවත්වන්නේ. අපි පසුගිය සති දෙක පුරාවට කතා කළා මේ ප්‍රාතිහාරය පාන්නට හේතු වෙච්ච මූලික කාරණාව මොකක්ද කියලා. රජගහනුවර හිටපු එක්තරා සිටුවරයෙක් සදුන් වලින් පාත්‍රයක් හදලා එය උණගසක රඳවලා අහසෙහි එල්ලලා 이르දිමත් රහතන් වහන්සේ නමක් මේ පාත්‍රය රැගෙන යන්නේ නම් ඔහුට පමණක් ඒක දෙනවා කියලා කරපු අභියෝගය හමුවේ ශාස්ත්‍රූවරුම ඒ පාත්‍රය අරගන්න ඇවිල්ලා ඔවුන්ට ඒක අරගන්න බැරි වුණා. ඒ වෙලාවේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ 이르දියෙන් වැඩම කළා මේ පාත්‍රය අරගෙන යනවා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට කතා කරලා දොස් කියලා භාග්‍යවතුන් වහන්සේ විනය ශික්ෂාපදයක් පනවනවා. මගේ ශාසනයේ කිසිම ශ්‍රාවකයෙක් මෙවැනි වූ යමක් කරලා නැහැ. පළවෙනි එක තමයි දඬු පාත්‍ර දැරීම සුදුසු නැහැ. ලීයෙන් හදපු පාත්‍ර භික්ෂුන් වහන්සේලාට පිළිගන්න සුදුසු නැහැ. දෙවෙනි කරුණ තමයි ප්‍රත්‍ය නිසා ප්‍රාතිහාර්ය පෑම සුදුසු නැහැ. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂාපදයක් පනවනවා මේ සිව්පස ලාභය ලැබීමේ පරමාර්ථයෙන් ප්‍රාතිහාර්ය පාන්නට එපා කියලා. මේ කාරණාවත් එක්ක අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා
සංඝරත්නයට අභියෝගයක් කළා. ඔවුන් අභියෝග කරනවා භාග්‍යවතුන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයෙකුට එන්න කියන්න ප්‍රාතිහාර්ය පාන හැටි අපි පෙන්වන්න. මොකද අපි ළඟ ඔය ප්‍රත්‍ය ලබා ගැනීමේ චේතනාවෙන් ප්‍රාතිහාර්ය පෑමක් නැහැ. නමුත් අපිට ප්‍රාතිහාර්ය පාන්න බැරි කමක් නැහැ. අපේ ප්‍රාතිහාර්ය බලන්නට ඕන නම් උන්වහන්සේට ආරාධනා කරන්න. නමුත් අපි දන්නවා මේ මොවුන්ගේ මේ ආයාචනය මොකක් පිණිසද? බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂාපදයක් පනවපු නිසායි දැන් මේ විදියට ඒ ආරාධනාව කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේලාට විනය ශික්ෂාපදේ පැනෙව්වට ඒ එක ශික්ෂාපදයක්වත් භාග්‍යවතුන් වහන්සේට අදාළ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාන බව පොරොන්දු වුණා. ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ තෝරගත්තා සවැත් නුවර කොසල් මහ රජතුමාගේ රාජධානියේ දකුණු වාහල් කඩ අභියස ගණ්ඩබ්බ කිනරුක්ෂ මූලය. මේ ස්ථානයේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාන සෝදානම් වෙනකොට එතනටත් මේ අන්‍ය තීර්ථිකව ගිල බාධා කළා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධානුභාවයෙන් රියන් 50ක් උස රියන් 50ක් දුරට ශාඛා පැතිරිච්ච මහා අඹරුක්ෂයක් භාග්‍යවතුන් වහන්සේ ඒ ස්ථානයේ උන්වහන්සේගේ අනුභවයෙන් මවනවා. ඒ ඊටාම විසිතුරු අඹ ගහක්. එතෙන් සිට භාග්‍යවතුන් වහන්සේ මේ යමක මහා ප්‍රාතිහාර්ය පානවා. අපි ඒ කාරණාවට එනකන් පසුගිය සති දෙකේ දේශනාවල් දෙකක් තුලින් අපි මේ කාරණාව ඔබට දේශනා කළා. අද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ යමක මහා ප්‍රාතිහාර්ය පාලා උන්වහන්සේ ආවර්ජනය කරලා බලනවා අතීත බුදුරජාණන් වහන්සේලා මෙවන් ප්‍රාතිහාර්යයක් පාලා ඉන් අනුතුරුව මොකද්ද කළේ කිය. එතකොට උන්වහන්සේ දකිනවා අතීත බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාර්ය පාලා අවතිසා දෙව්ලොවට වැඩම කරලා මාතෘ දිවිරාජයා අරමුණු කරගෙන අභිධර්ම දේශනාව කළ බව. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ අනුව උන්වහන්සේ තීරණය කළා තවතිසා දෙව්ලොවට වඩින්න. බුදුරජාණන් වහන්සේ තුළ පවතින පිංගුතුනි මේ ගුණ මේ ලෝකේ කිසිම කෙනෙකුට හිතා ගන්නට බෑ. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සතුව තිබෙන ගුණ දන්නේ තවත් එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙන කිසිම දෙයක් සඳහන් නොකර පිංගුතුනි බුදු ගුණ විතරක් කල්පයක් තිස්සේ කිව්වා. බුදු ගුණ විතරක් කල්පයක් තිස්සේ කිව්වා. කල්පයට තියෙන දින ගණන ඉවර වෙයි. නමුත් බුදු ගුණ දේශනාව නම් ඉවර වෙන්නේ නැහැ. ඒ තරම් පිංගුතුනි බුදුරජාණන් වහන්සේ සතු ගුණ අනන්තයි. ඒ නිසා අචින්තියයි. හිතලා ඉවර කරන්න බෑ. මේ අචින්තිය වූ බුදු ගුණ ගැන ඊටාම ගැඹුරින් ඉස්මතු වෙන කරුණක් උන්වහන්සේ මේ තවතිසා දෙව්ලොවට වඩින ආකාරය පිළිබඳව ඉස්මතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ ගණ්ඩබ්බ රුක්ෂ මූලයේ ළඟ ඉඳලා තවතිසා දෙව්ලොවට වැඩම කරන්නේ පිංගුතුනි පියවරවල් දෙකක් තබලා. පළවෙනි පියවර තබනවා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා යොදුන් 42000ක් උඩින් තියෙන යුගන්ධර පර්වතයට. දෙවන පාදිය තබනවා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා යොදුන් 84000ක් උඩින් තියෙන මහමේරු පර්වතයට. පිංගුතුනි සිදු වූ ආශ්චර්ය කොච්චර සංකීර්ණ ආශ්චර්යයක්ද කියලා කියනවා නම් මේ මහා ආශ්චර්ය බලාගෙන හිටියා දසදහසක් සක්වලවල් වලින් ආපු දිව්‍ය බ්‍රහ්මයෝ. ඒ දිව්‍ය බ්‍රහ්මයන්ට හිතාගන්නවත් බැරි වුණා භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ ළඟට අර කියන පර්වත දෙක නැමුණද එහෙම නැත්තම් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් ඔය කියන පර්වත දක්වා එස උනාද මේ දෙකෙන් කුමකින් කුමක් සිදු උනාද කියලා පිංගුතුනි හිතාගන්න බැරි වුණා. එතකොට බලන්න පිංගුතුනි මේ කාරණාව හිතාගන්න බැරි වුණේ සාමාන්‍ය පිරිසකට නෙවෙයි. එදා වැඩ හිටපු
භාග්‍යවතුන් වහන්සේ වැඩින විදිය දකින දෙවිවරුන්ට බ්‍රහ්මයන්ටයි. උන්වහන්සේලා අතරත් ධ්‍යාන තියෙන එරිදි තියෙන අය බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. එවැනි පිරිසකට පින්වතුනි මේ කාරණාව තේරුම් කරගන්න බැරි වුණා. මේ දෙකෙන් මොකද්ද සිද්ධ වුනේ කියලා. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඒ පීවර දෙකෙන් තව්තිසා දෙව්ලොවට වැඩම කරනවා. තව්තිසා දිව්‍ය ලෝකේ තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඉඳලා යොදුන් 84000ක් ඉහළින්. දැන් භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වඩින බව දැනගත්තු දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්මියෝ තව්තිසා දෙව්ලොවට ආවා. ඒ ආපු දෙවිවරු දකිනවා භාග්‍යවතුන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනේ දිසාවට වඩිනවා. පාණ්ඩුකම්බල ශෛලාසනය කියලා කියන්නේ ශක්‍ර දෙවියන්ගේ ආසනය. ඒ ආසනය කොච්චර විශාලයිද? යොදුන් 60ක් දිගයි, යොදුන් 50ක් පළලයි, යොදුන් 15ක් උසයි. යොදුනක් සාමාන්‍යයෙන් ගණනය කරගෙන තිබෙනවා සැතපුම් 10ක් විශාලයි කියලා. සැතපුම් 10ක දිග තමයි එක යොදුනක් කියලා කියන්නේ. එතකොට යොදුන් 60ක් දිගයි කියලා කියනකොට සැතපුම් 600ක් දිගයි. යොදුන් 50ක් පළලයි කියනකොට සැතපුම් 500ක් පළලයි. යොදුන් 15ක් උසයි කියලා කියනකොට සැතපුම් 150ක් උසයි. මේක තමයි පාණ්ඩුකම්බල ශෛලාසනේ දිග පළල උස. පින්වතුනි දැන් භාග්‍යවතුන් වහන්සේ ඔය කියන පාණ්ඩුකම්බල ශෛලාසනේ වෙත යනවා. දැන් දෙවිවරු පින්වතුනි තව්තිසා දෙව්ලොවට වැඩම කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ බලන්න. ඔය අතර සමහර අය ආව භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න. සමහර අය ආව භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා බලන්න. මෙහිම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ළඟට ඔය කියන පිරිස ආවා. හැබැයි දැන් කොච්චර ප්‍රමාණිකින්ද මේ ඇවිල්ලා ඉන්නේ? සක්වලවල් 10000කින්. දසදහසක් සක්වලවල් වලින් තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. පින්වතුනි ඒ දෙවිවරු සියල්ලෝටම තව්තිසා දෙව්ලෝකේ පින්වතුනි ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඒ ආපු දෙවිවරු තමන්ගේ ශරීර පින්වතුනි කුඩා කරගත්තා. කොච්චරකටද? ඉදිකඩු තුඩක් තියන්නට පුළුවන් පුංචි ඉඩක දෙවිවරු 60 දෙනෙකුට ඉන්න පුළුවන්සේ. ඉදිකඩු තුඩක් මේ කොහේ හරි තැනක තියන්න. ඒ ඉදිකඩු තුඩ තියෙන තැනට යන ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ. අන්න එවැනි පුංචි ඉඩ ප්‍රමාණයක පින්වතුනි දෙවිවරු ශරීර කුඩා කරගත්තා 50ක් 60ක් ඉන්න පුළුවන් වෙන විදියට. පින්වත්නි දැන් මෙහිම දෙවිවරු ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනේ වෙත වඩිනවා. ඒ වෙලාවේදී සමහර දෙවිවරුන්ට පින්වතුනි මෙන්න මෙහෙම හිතෙනවා. බලන්නකෝ භාග්‍යවතුන් වහන්සේ පාණ්ඩුකම්බල ශෛලාසනේ දැන් වාඩි වුණාම කොච්චර ඉඩ ප්‍රමාණයක් ඉතුරු වෙනවද? මොකද ශෛලාසනේ දිගපළලට අනුව භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය තාම කුඩයි. දැන් මේ දෙවිවරුන්ට හිතෙනවා භාග්‍යවතුන් වහන්සේ අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වුණාම පින්වතුනි සැතපුම් 600ක් දිග 500ක් පළල මේ ආසනේ සම්පූර්ණයෙන්ම භාග්‍යවතුන් වහන්සේට යන්නේ නැහැ. ඊටාම කුඩා ප්‍රමාණයයි යන්නේ. දැන් මේ දෙවිවරුන්ට හිතෙනවා අර භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියම ඉතුරු වෙන ප්‍රමාණය තියෙනවා නම් තව කී දෙනෙකුට ඉතුරු වෙන ප්‍රමාණය ඉඳගෙන වාඩි වෙන්න තිබුණා නේද කියලා. දැන් මෙහිම දෙවිවරු හිතනකොට ඒක භාග්‍යවතුන් වහන්සේට පේනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව දැනගත්තා. සමහර දෙවිවරු මෙන්න මෙහිම හිතනවා කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි ගිහිල්ලා අර පාණ්ඩුකම්බල ශෛලාසනේ වාඩි වෙනවා. ඒ ආසනේ වාඩි වෙනකොට පින්වත්නි රැස්වලා හිටපු සියලු දිව්‍ය බ්‍රහ්මිය පුදුමයට පත් කරවමින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන ආසනේ දිහා බලනවා. භාග්‍යවතුන් වහන්සේගේ පාංශුකුල චීවරයෙන් දෙපැත්තෙන් ආසනේ දෙපැත්තෙන් බිමට ඒ පාංශුකුල සිවුර කඩාගෙන වැටිලා කියලා
ඒ දෙවිවරු බ්‍රහ්මයන්ට පේනවා. බලන අරතරම් විශාල ආසනී දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න. භාග්‍යවතුන් වහන්සේගේ පාංශුකූල චීවරයේ කොන් දෙක ඒ ආසනී දෙපැත්තට වැටෙනවා. ඒ වෙලාවේදී රැස්වෙලා හිටපු දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි හිතාගන්නට බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ ප්‍රමාණයට මේ ආසනය කුඩා වුණාද එහෙම නැත්තං ආසනී ප්‍රමාණයට භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ විශාල වුණාද කියලා මේ දෙකින් මොකක්ද උනේ කියලා පින්වතුනි කාටවත් හිතාගන්න බැරි වුණා. පින්වත්නි මේ කාරණාව කොයිතරම් විශේෂ කාරණාවක්ද කියලා කියනවා නම් දෙවියන්ටයි බ්‍රහ්මයන්ටයි පින්වතුනි දෙකින් මොකක්ද උනේ කියලා හිතාගන්න බැරි වුණා. එතකොට හිතන බුදුරජාණන් වහන්සේ තුළ පවතින මේ ධ්‍යාන විෂය කොච්චර අචින්තියයිද? භාග්‍යවතුන් වහන්සේගේ ධ්‍යාන විෂයත් අචින්තියයි. මේ කාරණාවට පුංචි අමතර කරුණක් අපි මතක් කළොත් දවසක් අසුර ලෝකයේ ඉන්න රාහු අසුරයා සාමාන්‍යයෙන් රාහු අසුරයා බුදුරජාණන් වහන්සේව දකින්න කවදාවත් භාග්‍යවතුන් වහන්සේගේ ළඟට ගිහිල්ලා නැහැ. නමුත් මේ අසුර ලෝකයේ ඉන්නවා වේපචිත්ති අසුරයා, පහාරාද අසුරයා කියලා තවත් අසුරයෝ දෙන්නේ. මේ වේපචිත්ති අසුරයයි පහාරාද අසුරයයි කියන අසුරයෝ දෙන්නා බුදුන් සරණ ගියපු ශ්‍රාවකයෝ දෙන්නේ. නමුත් රාහු අසුරයා කවරදාකවත් පින්වතුනි භාග්‍යවතුන් වහන්සේව දකින්න ගියේ නැහැ. ඇයි රාහු අසුරයට පින්වතුනි ලොකු මාන්නයක් තිබුණා. මොකක්ද ඒ මාන්නය? රාහු අසුරයාගේ ශරීරයේ විශාලත්වය යොදුන් 4800යි. යොදුන් 4800ක් විශාලයි රාහු අසුරයාගේ ශරීර ප්‍රමාණය. එනම් අති විශාල ශරීරයක් තිබිලා තියෙන්නේ. මේ රාහු අසුරයා හිතනවා මම බුදුරජාණන් වහන්සේව බලන්න ගියොත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ළඟ මට හිස නමන්න වෙනවා. ඇයි දැන් රාහු අසුරයා හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ තාම කුඩා ශරීරයක් තියෙන කෙනෙක් කියලා. මොකද මනුෂ්‍ය ලෝකේ මිනිසුන්ගේ මට්ටමින් තමයි දැන් මේ රාහු අසුරයා හිතන්නේ. ඒ වෙලාවේදී රාහු අසුරයා ගත්තු තීරණය තමයි මම කවරදාකවත් බුදුරජාණන් වහන්සේව දකින්න යන්නේ නැහැ කියලා. මොකක් නිසාද? අර නැමින්නට තියෙන අකමැතිකම නිසා. පින්වත්නි, පහාරාද අසුරයයි වේපචිත්ති අසුරයයි දෙන්නා බුදුරජාණන් වහන්සේව බලලා උන්වහන්සේගෙන් බණ අහලා අසුර ලෝකෙට ඇවිල්ලා පරිවාර අසුරයන්ට මේ අසුරයෝ දෙන්නා දැකපු භාග්‍යවතුන් වහන්සේව වර්ණනා කරනවා. දැන් ඒ වර්ණනාව මේ රාහු අසුරයට අහන්න ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ රූපකාය, භාග්‍යවතුන් වහන්සේ කතා බහ කරන පිළිවෙල, වඩින පිළිවෙල, මේ හැම දෙයක්ම බොහොම රසවත් විදියට අර අසුරයෝ දෙන්න අසුර ලෝකේ වර්ණනා කරනවා. දැන් මේ රාහු අසුරයා කොයිතරම් අකමැති සිතක් තියාගෙන ඉන්න කෙනෙක් වුණත්, මොනතරම් අකමැති සිතක් තියාගෙන ඉන්න කෙනෙක් වුණත් පින්වත්නි, මේ වර්ණනාව අහගෙන ඉන්නකොට තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බැරි වුණා. මොකක් නිසාද? ඒ තරම් වර්ණනා කරන මේ බුදුරජාණන් වහන්සේව බලන්නේ නැතුව. පින්වත්නි, හතුරෙකුට උනත් තමන් හතුරුකම් කරන හතුරගේ යම්කිසි විශේෂතාවයක් තියෙනවා නම් ඒ විශේෂතාවය බලන්න හරි ආසයි. දැන් මේ රාහු අසුරයාගේ තණ්හාවත් පින්වත්නි ආන්න ඒ විදිහට පරිවර්තනය වුණා. කොයිතරම් මාන්නයක් තිබුණත් මේ අසුරයෝ දෙන්න වර්ණනා කරන ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකාය බලාගෙන ඉන්න ආසාවක් ඇති වුණා. ඒ වෙලාවේදී රාහු අසුරයා දවසක් තීරණය කරනවා භාග්‍යවතුන් වහන්සේ බලන්න යන්න. දැන් රාහු අසුරයා මෙහිම තීරණය කළ බව බුදුරජාණන් වහන්සේ දැනගත්තා. මහා කරුණා සමාපatti ඥානී
මුළු මහත් ලෝකයා කෙරෙහිම උන්වහන්සේ බුදු ඇසින් දකිනකොට මේ රාහු අසුරයා හිතන සිතුවිල්ල පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට ගෝචර වුණා. භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ රාහු අසුරයාට මේ භවයේදීම මාර්ගඵල ලබන්නට පුළුවන් ඥානයක් තියෙනවා කියලා. ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ දකිනවා මොහුගේ ළඟ තිබෙන මේ මාන්නය. ඒ මාන්නය නැති කරලා ධර්මදේශනාවක් කරගන්න පුළුවන් නම් මේ රාහු අසුරට මේ භවයේදීම සසර මඟ කෙටි කරගන්නට පුළුවන්. දැන් රාහු අසුරයා බුදුරජාණන් වහන්සේ බලන්නට එනවා. මේ මොහොත තමයි රාහු අසුරයව සසරින් මුදවගන්නට පුළුවන් හොඳම වෙලාව කියලා හිතලා භාග්‍යවතුන් වහන්සේ රාහු අසුරයාට ගැලපෙන විදියට උන්වහන්සේ වැඩ ඉන්නවා. රාහු අසුරට ගැලපෙන විදියට උන්වහන්සේ වැඩ ඉන්නවා. දැන් රාහු අසුරයත් එනවා බුදුරජාණන් වහන්සේව බලන්න. දැන් රාහු අසුරයා ඉදිරිපසින්ම කෙලින්ම ආවොතින් බුදුරජාණන් වහන්සේට මුණ ගැහෙන්න වෙනවා. එහෙමුණොත් මට බුදුරජාණන් වහන්සේට කතා කරන්න වෙනවා. එහෙම කතා බහ කරනකොට මට නැමෙන්න වෙනවා. ඒකට මං කැමති නෑ. පසුපසින් ගියාට බුදුහාමුදුරන්ගේ මුණ බලන්නත් බෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ සැතපෙන ඉරියව්වකින් වැඩ ඉන්නවා නම් මට බලන්න පුළුවන්. කොහොමද? පාදයන් දෙක දෙපැත්තෙන් ගිහිල්ලා ඒ පාදයන් දෙක ළඟ ඉඳගෙන බුදුහාමුදුරන්ගේ මුණ බලන්නේ දැන් මේ රාහු අසුරයාගේ සැලසුමුනේ. එහෙම හිතා ඉන්නකොට පින්වතුනි දවසක් ඔන්න රාහු අසුරයා භාග්‍යවතුන් වහන්සේ බලන්න එනවා. එහෙම එනකොට භාග්‍යවතුන් වහන්සේ සැතපෙන ඉරියව්වෙන් වැඩ ඉන්නවා. රාහු අසුරයා බුදුරජාණන් වහන්සේගේ පාදයන් දෙක පැත්තෙන් එනවා. දැන් යොදුන් 4800ක් විශාල ශරීරයක් තියෙන මේ රාහු අසුරයා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක ළඟින් ආවා. පාදයන් දෙක ළඟ ඉඳලා රාහු අසුරයා භාග්‍යවතුන් වහන්සේගේ මුහුණ දෙස බලන්න උත්සාහ කරනවා. කොහොමද? ඇඟිලි තුඩු වලින් ඉහළට ඉස්සීසි. ඉන්න තැන ඉඳලා උඩ පනිමින් තමයි දැන් භාග්‍යවතුන් වහන්සේගේ මුහුණ බලන්න හදන්නේ. බලන්න පින්වතුනි රාහු අසුරයා හිතාගෙන ආවේ කොහොමද? හිතාගෙන නම් ආවේ භාග්‍යවතුන් වහන්සේගේ මූණ මේ පිටතින් ඉඳලා බලලා යන්න. නමුත් මේ තමන්ගේ ශරීරයේ පිළිබඳ තිබිච්ච මාන්නය නිසා රාහු අසුරයා පාදයන් දෙක ළඟින් ආවා. භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක දැන් රාහු අසුරයාගේ ශරීරයටත් වඩා ඉහළින් තියෙන්නේ. ඒ තරම් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක විශාල වෙලා. ඒ නිසා රාහු අසුරයා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් ළඟ ඉඳගෙන ඉස්සිමේ භාග්‍යවතුන් වහන්සේගේ මුණ බලන්නේ. හරියට මට හිතෙන විදිහට මම මේ කියන්නේ තාප්පයක එහා පැත්තේ ඉඳගෙන තාප්පේ අනිත් පැත්තේ ඉන්න කෙනෙක් දිහා බලනවා ඔහුත් එක්ක කතා කරනවා වගේ. තාප්පෙන් එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා මෙහා පැත්තේ ඉන්න කෙනා බලන උත්සාහ කරනවා වගේ. මොකද තාප්පේ උසයි නම් Tamanට වඩා එක්ක පොඩ්ඩක් හරි ඉස්සෙනවා, එහෙම නැත්නම් උඩ පයින්නවා. ආන්නේ වගේ තමයි පින්වතුනි දැන් මේ රාහු අසුරයාත් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් ළඟින් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් වලින් ඉහළට එසවි ඉස්සී බලනවා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ මේක දැකලා ඔහුගෙන් අහනවා රාහු මොනවද බලන්නේ කියලා. ඒ වෙලාවේදී රාහු අසුරයා කියන ස්වාමීනි මම ඔබ වහන්සේගේ මූණ බලන්න ආවා. භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ රාහු අසුරයාට කියනවා රාහු සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම මම ඍජුව දන් දීපු නිසා කවදාවත් රාහු මගේ මූණ දිහා ඍජුව ඇවිල්ලා බලනෝ මිසක් හොරෙන් වක්‍රාකාරයෙන් ඇවිල්ලා
කවදාවත් බලන්න බෑ කියලා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරනවා. භාග්‍යවතුන් වහන්සේ සංසාරේ ඍජුව දන් දීපු නිසා භාග්‍යවතුන් වහන්සේගේ මුණ කවදාවත් හොරෙන් බලන්න බෑ. ඒක විශේෂ කාරණාවක්. අපි හිතමු දැන් අපි ඉදිරිපස යම දිහා බලාගෙන ඉන්නවා. ඉදිරිපිට බලාගෙන හිටියට පින්වතුනි මේ දකුණු ඇහැ පැත්තේ තියෙන දේවල් අපට පේනවා. එහෙම නැත්නම් වම් පැත්තේ ඇහි ඒ පැත්තට තියෙන දේවල් ඒ ඇහැට පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ රූපය දිහා කවදාවත් එහෙම බලන්න බෑ. බලවනම් ඍජුවම ඍජුසිතකින් තමයි බලන්නට ඕන. එහෙම නැති අයට පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ පේන්නේ. ඇයි එහෙම වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේ සංසාරේ පුරාවටම ඍජුව දන් දීපු නිසා. මොකද මේ ඍජුව දන් දෙනවා කියලා කියන්නේ? පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ සසරේ පාරමිතා පුරනකොට යම්කිසි දෙයක් තවත් කාට හරි දෙනවා කියලා කිව්වොත්, යම්කිසි දෙයක් තවත් කාට හරි දෙනවා කියලා කිව්වොත්, පින්වතුනි ඒක අනිවාර්යයෙන්ම දෙනවාමයි. බැරි වෙලාවක්වත් ලක්ෂයක් දෙනවා කියලා කිව්වොත් අඩුමතරමේ ලක්ෂ 6ක්වත් දීලා ඒක නතර කරන්නේ. ඊතරම් දාන වීරියක් මහ බෝසතාණන් වහන්සේගේ හිත තුළ තිබිලා තියෙනවා. උන්වහන්සේගේ මේ දාන හිතට බාධා කරන්න මේ ලෝකේ පින්වතුනි කිසිම කෙනෙකුට සමර්ථ භාවයක් ලැබිලා නැහැ. අඩුමතරමේ මාරයටවත් බැරි වෙලා තියෙනවා. කදිරංගාර ජාතකයේදී පින්වතුනි කතා වෙනවා අපේ මහ බෝසතාණන් වහන්සේක භවයක සිටුවරයෙක් වෙලා ඉන්නකොට ඒ සිටු නිවසට පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා. සිටුවරයා හනිකට පාත්‍රයේ ගෙන්වාගෙන දාන ටික පාත්‍රයට දාගෙන භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න යනවා. එහෙම යනකොට පාපී මාරයා මේක දැකලා හොඳම අවස්ථාවක් මට මේ වෙලාවේ උදා වුණා කියලා බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තයි පසේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තයි අතර මැද මහා ගිනිවලක් මවනවා. හැබැයි අපි බෝසතාණන් වහන්සේ දැනගත්ත මේ මාරයා කියලා. බෝසතාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ඔබ පාපී මාරයා නේද? මාරය ඔබ බොහොම දරුණු අකුසල කර්මයකින් මේ කරගත්තේ. නුඹගේ අවශ්‍යතාවය මේ දානිය නතර කරන්න. මොකද මේ වෙලාවේ දානිය නතර කරොත් පසේ බුදුරජාණන් වහන්සේට හානියක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බෝසතාණන් වහන්සේගේ දානයට හානියක් කරන්නට පුළුවන්. මෙන්න මේ නිසා මාරය මෙහිම ගිනිවලක් මැව්වා. බෝසතාණන් වහන්සේ මාරයට අභියෝගයක් කරනවා. හොඳයි මාරය අපි බලමු කවුද දිනින්නේ කියලා. නුඹේ මාර බලයද මගේ ශ්‍රද්ධාවේ බලයද වඩා වැදගත් වෙන්නේ කියලා අපි බලමුයි කියලා බෝසතාණන් වහන්සේ දාන පාත්‍රයේ හිස මත තබාගෙන පසේ බුදුරජාණන් වහන්සේ දිහා බල්ලා ඒ පසේ බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි මං ඔබ වහන්සේට මේ දාන පාත්‍රයේ පූජා කළ ඉවරයි. ස්වාමීනි බැරි වෙලාවක්වත් මම මේ ගිනි බුරබුරා ගිනිදැල් නගින මේ වල මතින් ඇවිල්ලා ඔබ වහන්සේට දාන ටික මට පූජා කරගන්න බැරි වුණොත් ස්වාමීනි මේ දානය ඔබ වහන්සේ බාරගන්නකෝ මම ඔබ වහන්සේට පූජා කළ ඉවරයි කිව්වා. එහෙම කියලා මහ බෝසතාණන් වහන්සේ අර බුරබුරා නැගෙන ගිනි වලට අඩිය තියෙනවා. හරියට බෝසතාණන් වහන්සේගේ පාදයේ පිළිගන්න වගේ මේ ගිනිවල මැදින් මහා රත්නිලුම් පියුමක් පිපිලා ඒ පියුම මත තිබිච්ච රේණු පයෙහි ගැටිලා ඒ රේණු ටික ආකාශ තලයට විහිදිලා බෝසතාණන් වහන්සේගේ මුළු සිරුරම පිංගුතුන් රේණු වලින් නැහැවිලා
ඒ නිලුම් මල මතින්ම ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට දාන පාත්‍රය පූජා කළා. බලන්න පින්වතුනි, අපේ මහබෝසතාණන් වහන්සේගේ තිබිච්ච වීරිය කොයිතරම් උසස් වීරියක්ද පින්වතුනි තිබිලා තියෙන්නේ. ඒ නිසා බෝසතාණන් වහන්සේ පාරමී පුරන ජීවිතවල කවදාවත් පින්වතුනි උන්වහන්සේගේ දානයට බාධා කරන්න මේ ලෝකේ කාටවත් බැරි වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ තරමටම වීර්යවන්තව දන් දීලා තියෙනවා. රාහු අසුරයට කියන්නේ ඒකයි, රාහු මම සංසාරේ පුරාවටම ඍජුව දන් දීපු නිසා කාටවත් මගේ රූපේ දිහා ඍජුව බලනව හැරෙන්න හොරෙන් බලන්න බෑ කියලා කිව්වා. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ රාහු අසුරයට මේ විලාවේ ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ දේශනාව නිමාවට පත් වෙනකොට රාහු අසුරේ ධර්ම අවබෝධයක් ලබනවා. එතකොට බලන්න මේ මහබෝසතාණන් වහන්සේගේ කාලේ ඉඳලා මේ කරපු මහා පුණ්‍ය බලයටයි භාග්‍යවතුන් වහන්සේට ඒ වගේ මහා ආනුභාවයක් ලැබුණේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ කිසිම ශක්තියක් කිසිම ගුණයක් පින්වතුනි අපට මේ ලෝකේ ලඝු කරන්නට බෑ. ඒකයි මෙතන සඳහන් කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ධාන විශේෂය ගත්තත් පින්වතුනි ඒ ධාන විශේෂයත් අචින්තියයි. හිතලා නිම කරන්නට බෑ. මේ වගේ කාරණාවල් බොහෝ ප්‍රමාණයක් පින්වතුනි අපට මේ ධර්මයේ උදාහරණ සහිතව විස්තර කරන්නට පුළුවන්. නමුත් කාල වේලාව නිමාවට පත් වෙලා තියෙන නිසා අපි අද දවසේ ඔබට විශේෂ කාරණාවක් මෙහි සිහිපත් කළේ. භාග්‍යවතුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩම කරපු ආකාරය පිළිබඳව. එතනදී භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට සිදුවෙච්ච මේ මහා ආශ්චර්යයත් එදා දසදහසක් සක්වලවල් වලින් ආපු දිව්‍යවරු බ්‍රහ්මයෝ ඔවුන්ගේ දැස්වලින් මේක දැක බලා ගත්තා. ඒ තරමටම භාග්‍යවතුන් වහන්සේගේ පින්වතුනි ගුණ අනන්තයි, අචින්තියයි. ඒ කාරණාව ඊටාම හොඳින් ඉස්මතු වෙච්ච ස්ථානයක් නිසා මම මේ කාරණාව දීර්ඝ වේලාවක් අරගෙන මේ විස්තර කිරීම කළේ. මොකද මේ තරමට මේ කාරණාව අපට බුද්ධානුස්සතිය උපදවන්නට තරම් ශක්තිමත් භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ අතර විශේෂ ගුණයක් නිසා. භාග්‍යවතුන් වහන්සේ එදා පාණ්ඩුකම්බල ශෛලාසනේ වැඩ ඉඳගෙන අභිධර්ම දේශනාව ආරම්භ කරන්න හදනකොටම භාග්‍යවතුන් වහන්සේගේ ළඟට මුලින්ම ඇවිල්ලා වාඩි වුණා පින්වතුනි අංකුර දෙවියොයි ඉන්දක දෙවියොයි කියලා දෙවරු දෙන්නේ. එක්කෙනෙක් අංකුර දෙවියෝ, අනිත් කෙනා ඉන්දක දෙවියෝ. භාග්‍යවතුන් වහන්සේ මද වේලාවක් බලාගෙන ඉන්නවා. එතනට ආපු ඒ අංකුර දෙවියෝ පින්වතුනි යොදුන් 12ක් බුදුරජාණන් වහන්සේ මගහැරලා ආපස්සට ගියා. යොදුන් 12ක් ආපස්සට ගියා. මොකක් නිසාද? පින්වත්නි, මෙතන බොහොම විශේෂ කාරණාවක් සඳහන් කරනවා. අංකුර දෙවියන්ට වඩා මහේශාක්‍ය බලවත් දෙවිවරු එතනට ආපු නිසා. මහේශාක්‍ය බලවත් දෙවිවරු එතනට ආපු නිසා අංකුර දෙවියන්ට යොදුන් 12ක් ආපස්සට යන්න වුණා. මේ කාරණාව පින්වතුනි බොහොම විශේෂ කරුණක්. මෙතනදී ඉස්මතු වෙලා තියෙන්නේ මේ දෙවිවරු ළඟ තියෙන විශේෂ ගුණයක්, සත්පුරුෂ ධර්මයක්. මොකක්ද ඒ සත්පුරුෂ ධර්මය? තමන්ට වඩා බලවත්, තමන්ට වඩා වැඩි හිටියයට ඉඩ ලබා දීම. මේ කාරණාව පින්වතුනි දෙවිවරු අතර විතරක් තිබිය යුතු ගුණාංගයක් නම් නෙවෙයි. මේ සත්පුරුෂෝ ධර්මය දෙවිවරු අතර පමණක් තිබිය යුතු ගුණාංගයක් නම් නෙවෙයි. මේ සත්පුරුෂෝ ධර්මය
මේ ලෝකේ සෑම සත්වයෙක් ළඟම තිබිය යුතු වටිනා විශේෂ ගුණයක් හැටියට හඳුන්වන්නට පුළුවන්. එහෙම නැහැ හැම සත්වයෙක් ළඟම තියෙනවා නම් මනුෂ්‍යෝ වෙච්ච අපි ළඟත් තිබිය යුතු ගුණාංගයක්. මොකද්ද? වැඩිහිටි අයට ගරු කිරීම. දෙවිවරු පින්වතුනි මේ කාරණාවමයි මේ සිද්ධ කරන්නේ. පින්වත්නි, දිව්‍ය ලෝකයේ දෙවිවරු මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට විශේෂයෙන් උදව් කරනවා. එහෙම උදව් කරන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ගේ ළඟ තිබෙන ගුණයට. ගුණය ගැන සලකලා. නමුත් අපේ බොහෝ දෙනෙක් අද පුරුදු වෙලා තියෙන්නේ මේ දෙවිවරුන්ගෙන් යම් යම් දේවල් යදින්න, ඉල්ලන්න. එහෙම ඉල්ලන්න අපි මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ? සමහර වෙලාවට ඒ දෙවිවරු වෙනුවෙන් පූජා වට්ටිය හදාගෙන, එහෙම නැත්නම් බොරුවට ගුණ වර්ණනාවක් කරලා සෙත් කවියක් හදාගෙන අපි ඒ දෙවිවරු ළඟට ගිහිල්ලා දෙවියන්ට ඒ සෙත් කවි කියෝමින් අර පූජා වට්ටි පූජා කරනවා. පින්වතුනි, දිව්‍ය ලෝකයේ දෙවිවරුන්ට තියෙන අඹ ආදී පළතුරු කොයිතරම් උසස්ද කියලා කියනවා නම් ඔබට හිතෙයි ඒ දෙවිවරුන්ට අපේ මේ තියෙන පළතුරු වලින් මොකද තියෙන ප්‍රයෝජනය කියලා. දිව්‍ය ලෝකයේ දෙවිවරු පින්වත්නි, ඒ දිව්‍ය ලෝකයේදී කවදාවත් මේ මනුෂ්‍ය ලෝකයේ අපි පූජා කරන කිසි පළතුරක් බාරගන්නේ නැහැ. මොකද දවසක් ඔය අම්බකාදක පේතවත්වේ සඳහන් කරලා තියෙනවා දිව්‍ය ලෝකයෙන් එක අඹ ගෙඩියක් මේ මනුෂ්‍ය ලෝකෙට එවනවා. මේ අඹ ගෙඩිය රටේ රජතුමාට ලැබෙනවා. මනුෂ්‍ය ලෝකේ කවදාවත් දැකපු නැති අඹ ගෙඩියක් නිසා රජතුමා මේ අඹ ගෙඩියේ කෑලි වලට කපලා සිරකරුවන්ට කන්න දුන්නා. ලෙඩ වෙච්ච සිරකරුවෙක් මේ අඹ කෑල්ලක් කෑවම ලෙඩ වෙච්ච සිරකරුව සුවපත් වුණාලු. මහලු වෙච්ච සිරකරුවෙක් මේ අඹ කෑල්ලක් කෑවම මහලු වෙච්ච සිරකරුවා තරුණ වුණාලු. එතකොට බලන්න දිව්‍ය ලෝකයේ දෙවිවරු ළඟ තියෙන අඹ කොයිතරම් උසස්ද කියලා. අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න ඒ තරම් වටින අඹ දෙව්ලොව තියෙද්දී තෙල් බෙහෙත් ගහපු, සමහර වෙලාවට ඉදුණෙවත් නැති, සමහරලාට සෝදපුවත් නැති, සමහරලාට කුණු වෙලා පණුව ගහපු මේ පළතුරු වට්ටියක් ඔය කියන දෙවිවරු පින්වතුනි බාර ගනීවිද? පින්වත්නි, අපේ පළතුරු වලින් ඒ දෙවිවරුන්ට කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි කියන එක සෙත් කවියකින්වත් ඒ දෙවිවරුන්ට ප්‍රයෝජනයක් නැහැ. දෙවිවරු කවදාවත් ඒ දේවල් නිසා මේ මිනිසුන්ට සලකන්නේත් නැහැ. ධර්මයේ සඳහන් කරලා තියෙනවා දෙවිවරු මිනිසුන්ට සලකන්න නම් ඒ මිනිසුන්ගේ ළඟ තිබෙන ගුණාංග මොනවද කියලා. දැන් උදාහරණයක් සඳහන් කරනවා නම් මහමුහුදට පත් කරලා ඉන්නවා චාතුම් මහරජික කියන දිව්‍ය ලෝකෙන් මණිමේකලා කියලා දිව්දුවා. ඇයට පැවිරලා තිබෙන රාජකාරිය තමයි මේ මනුෂ්‍ය ලෝකේ හරියට තෙරුවන් සරණ ගියපු, හරියට පන්සිල් රකින්න, දෙමව්පියන්ට උපස්ථාන කරන, ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන, නිතර දන් දෙන මෙන්න මෙවැනි කෙනෙක් මේ මහ මුහුදෙන් ගමන් කරද්දී ඒ කෙනාට යම්කිසි අනතුරක් වුණොත් ආන්න ඒ කෙනාව ගලව ගන්න. ඒ කෙනාට උදව් කරන්න. යම්කිසි කරදරයකට පත් වුණොත් ආන්නේ ඒ කෙනාට උදව් කරන්නේ මේ මණිමේකලා දෙව්දුව පත් කළා තියෙන්නේ. එතකොට එතන සඳහන් කරනවා මේ
වැඩිහිටියන්ට ගරු කරන පිරිසක් රකින්නවා කියලා. ඒ වගේ නොයෙක් තැන්වල ධර්මයේ සඳහන් කරලා තියෙනවා මේ දෙවිවරු මිනිසුන්ට උදව් කරන්නේ මොන කාරණාව මතද කියලා. එහෙමනම් මේ අපි ළඟ තිබිය යුතු විශේෂ ගුණයක් තමයි මේ වැඩිහිටි අයට ගරු කරනවා කියන කාරණාව. බලන්නකො පින්වත්නි අපි මේ සංඝ සමාජය තුල මේ භික්ෂු සමාජය තුල මේ කාරණාව හරි අපූර්ව රිස්මතු වෙලා තියෙනවා. අපේ පින්වත්තුන් දැකලා ඇති. සමහර වෙලාවට හාමුදුරුවෝ දෙනමක් එකට මුණ ගැහෙනකොට උන්වහන්සේලා දෙනම විමසන ප්‍රශ්නයක් තියෙනවා එකිනෙකාට. ස්වාමීනි ඔබ වහන්සේට වස් කීයද කියලා. ඒ කියන්නේ අපේ මේ ශාසනයේ නවක වයෝවෘද්ධ භාවයේ තීරණය කරන්නේ වස් අනුපිළිවෙලට අනුව. අපි හිතමු යම් කිසි කෙනෙක් අවුරුදු 50න් මහාන වෙනවා. තව කෙනෙක් ඉන්නවා අවුරුදු 15න් විතර මහාන වෙලා. ඒ කෙනා උපසම්පදා වෙලා දැන් අවුරුදු 10ක් වෙනවා. ඒ කෙනාට අපිට අවුරුදු 30යි කියලා වයස. හැබැයි අවුරුදු 50ක් වෙන හාමුදුරුවෝ උපසම්පදා වෙලා අවුරුදු 2යි. අවුරුදු 30ක් වෙන හාමුදුරන්ට උපසම්පදා වෙලා අවුරුදු 10යි. අර අවුරුදු 10ක් උපසම්පදා වෙලා ඉන්න හාමුදුරුවන්ට අර අවුරුදු 50ක් වෙලා උපසම්පදා වෙලා අවුරුදු 2ක් වෙන හාමුදුරුවෝ වන්දනා කරන්නට ඕන. ඒක තමයි පිළිවෙල. මේ නවක වයෝවෘද්ධ භාවයේ තීරණය කරන්නේ වස් අනුපිළිවෙලට. පින්වතුනි, ඒ නිසයි උන්වහන්සේලා එකිනෙකා මේ කතා බහ කරලා උන්වහන්සේලාගේ වැඩිහිටි බව තීරණය කරලා වන්දනා කරන්නේ. නමුත් අපේ සමාජයේ මේ බොහෝ දෙනෙක් අතර මේ වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව ඉවත් වෙලා තියෙනවා අපි දකිනවා. ඒක ඊතරම් හොඳ දෙයක් නම් නෙවෙයි. වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණා විශේෂ කාරණාවක්. පින්වතුනි, අපි හිතමු ඔන්න පවුලේ පිරිසක් එක්ක යනවා පන්සලට. දුවයි පුතයි, අම්මයි තාත්තයි, ආච්චි සීයයි. අපි පන්සලට ගියාම පින්වතුනි ඉස්සර වෙලාම අර පිරිසේ අය හාමුදුරු නමක් දැක්කම කාවද ඉස්සර වෙලා වන්දනා කරවන්නේ? ඉස්සර වෙලාම අපි වන්දවන්නේ කුඩා ළමයි දෙන්නම. ඊට පස්සේ අපි වන්දවනවා, ඊට පස්සේ අපි වඳිනවා, අපි දකිනවා අම්මයි තාත්තයි වඳිනවා. ඊට පස්සේ තමයි ආච්චි සීයයි වඳින්නේ. පින්වතුනි, එතනදී අර ළමයි දෙන්නටයි දෙමව්පියෝ දෙන්නටයි දෙගොල්ලොටම මේ වැඩිහිටියන්ට අගෞරව කරලා අකුසල කර්මයක් කරගත්තා. මොකද වැඩිහිටියන්ට මුල් තැන දීලා ගරු කිරීමත් මහා කුසලයක්. ඒක විශේෂ කුසලයක්. පින්වතුනි, පන්සලට ගියාම ඉස්සර වෙලාම දරුවන්ව වන්දනා කරවන්නට එපා. ඉස්සර වෙලාම වඳින්න දෙන්නේ එතන ඉන්නේ වැඩිහිටිම කෙනාට. ආච්චි සීයා නම් ආච්චි සීයට වඳින්න දෙන්නේ. ඊට පස්සේ අම්මයි තාත්තයි වඳින්නේ, ඊට පස්සේදී දුවයි පුතයි වඳින්නේ. මේක තමයි පින්වතුනි නියම ක්‍රමවේදය වන්දනා කරද්දී. එතකොට අර වැඩිහිටියන්ට ගරු කරනවා කියන කුසලයට අයිති වෙනවා. සංඝ රත්නයට වන්දනා කිරීමේ කුසලයට අයිති වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගියත් ඕක කොහොමම කරන්න. චෛත්‍ය ළඟට ගියත්, විහාරයකට ගියත් ඔය කියන කාරණාව ওই විදියටම සිද්ධ කරන්න. මොකද ඒ තුලින් තමයි පින්වතුනි මේ වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව දරුවන්ගේ මනසේ ඇති කරවන්නට පුළුවන්. ඒක මහා කුසලයක්. කවදාවත්
කුඩා ළමයි ඔවුන්ට තේරෙන්නේ නෑ. එහෙම කියලා කවදාවත් පිංගුතුනි අර වගේ අකුසලයක් සිදුවෙන දෙයක් දරුවන්ගේ අතින් කරවන්නට එපා. බලන්න පිංගුතුනි අපේ හාමුදුරුවරු දානෙකට වඩිනකොට ඒ දානෙට වඩින අනුපිළිවෙල බලන්න. ඉදිරියෙන්ම බුදුරජාන් වහන්සේ වඩිනවා. ඊට පස්සෙදි තමයි ලොකු හාමුදුරුව වඩින්නේ. ඊට පස්සෙදි වඩින්නේ ඒ ලොකු හාමුදුරන්ට වඩා බාල හාමුදුරු නමක්. ඒ හාමුදුරන්ටත් වඩා බාල හාමුදුරු නමක් තමයි ඊළඟට ඉන්නේ. ආන් එහෙමයි පින්වතුනි සමහර වෙලාවට හාමුදුරුවෝ 50 නමක් විතර වඩිනවා නම් අන්තිම කෙළවරට යනකොට පුංචිම පුංචි හාමුදුරුවෝ ටිකක් තමයි ඉන්නේ. නමුත් මේ කුඩා හාමුදුරුවෝ කියලා කවදාවත් ඉස්සරහට ගෙනියන්නේ. මොකද ඒක තමයි ක්‍රමවේදය. එතකොට තමයි පින් සිද්ධ වෙන්නේ. එතන තියෙන මේ වැඩිහිටියන්ට ගරු කරනවා කියන කාරණාව. පින්වත්නි ඔබ තුල මෙන්න මේ කාරණාව දියුණු කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ඒකාන්තයෙන්ම මේ දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට සසරට මහත් කුසලයකුත් ඒ තුලින් ලැබෙනවා. එහෙනම් එදා අංකුර දෙවියෝ යොදුන් 12ක් ආපස්සට ගියේ තමන්ට වඩා වැඩිහිටි තමන්ට වඩා බලවත් මහේශාක්‍ය දෙවිවරු එතනට ආපු නිසා. මේ කාරණාව අමතර කරුණක් හැටියට මම මතක් කළේ ඒ කාරණාවත් බොහොම විශේෂ වැදගත් කාරණාවක් නිසා. බුදුරජාණන් වහන්සේ මේ අංකුර දෙවියට කතා කරනවා. කතා කරලා භාග්‍යතුන් වහන්සේ අංකුර දෙවියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. අපි එමන ලබන සතිය බලමු. භාග්‍යතුන් වහන්සේ මොකක්ද අංකුර දෙවියන්ගෙන් අහපු ප්‍රශ්නේ කියලා. කාල වේලාව නිමාවටපත් වෙලා තිබෙන නිසා අද දේශනාව අපි මෙතකින් නිමාවටපත් කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයේ දරපු පින්වතුන්ට පුණ්‍යානුමෝදනා කරමින් අපි මේ දේශනාව නිමාවටපත් කරනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා සිංහල ජාතියේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙලා මේ සම්බුද්ධ ශාසනය රැකගත්තු අතීතයේ ජීවිත පරිත්‍යාග කරපු අනූපමේය සේවයක් කරපු දුටුගැමුණු නර විරුවාණන් ප්‍රමුඛ සියලු නර විරුවන්ටත් එවැගේම රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ටත් මේ වෙලාවේ විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්නට ඒ සත්පුරුෂ දායක පින්වතුන් පිරිස බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ අතීතයේ මේ රට ජාතිය වෙනුවෙන් කැප වෙලා ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්තු ඒ මියගිය හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඔවුන්ට මේ පින් පාරමිතාවක්ම වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි. සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං